තිලක් කුමාර කාණ්ඩගමගේ මම අප සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වාගෙන යන ලබන පුනරීක්ෂණ පාඩම් මාලාවේ තවත් එක පාඩමක් අද දවසේ ඔබ වෙනුවෙන් සූදානම් කරගෙන ඉන්නවා. විශේෂයෙන් අප සාමාන්‍ය පෙළ ළමයින්ගේ භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පිළිබඳ විෂය කොටස් වල අඩුපාඩුවක් ඇතැම් අවස්ථාවලදී අපි විශේෂයෙන් දකිනවා. ඒකට හේතුව රසායන විද්‍යාව කියන්නේ වෙනම භාෂාවක් වගේ ගොඩනගෙන විෂයක් නිසා ඒව සංකේත සූත්‍ර සහ සමීකරණ මත විශේෂයෙන් පදනම් වෙන නිසා පමණක් ළමයින්ගේ එම අඩුපාඩුකම් දකින්න ලැබෙනවා. ඒ නිසා මම විශේෂයෙන් සූදානම් වෙනවා පුනරීක්ෂණ පාඩම් මාලාවට පෙර ආවර්තාවක පිළිබඳ මූලික විෂය කරුණු ටිකක් ඔබ ඉස්සරහා වෙනුවෙන් පෙළගස්සන්න. එතකොට දැන් අපි සූදානම් කරලා තියෙනවා ඉස්සෙල්ලම හිස් ආවර්තාවකුව. ඒතර මෙන්න හිස් ආවර්තාවකුවේ අපි කට්ටිය එකතු වෙලා හිමින්සරේ මේක මුලින් ඉඳලා ගොඩනගාගෙන යමු. ඒතර ඔබ දන්න දේවල් ඒ වගේම ඔබට අමතක වෙච්ච දේවල් හදිසියෙන් ඔබ නොදැන හිටියනම් අන්නේ විෂය කරුණු ටිකත් අපිට දැන් මේ වෙලාවේ මතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉස්සෙල්ලාම අපි මේක අප සාමාන්‍ය පෙළ යටතේ ඉගෙන ගන්න තියෙන්නේ පළමු මූලධර්ම 20 පමණක් නිසා අපි ආවර්තාවකුව ඒ සඳහා ලඝු කිරීමක් කරා. එතකොට ඉස්සෙල්ලාම මේ පරමාණු ක්‍රමාංක ටික මුල් 20 දක්වා පරමාණු ක්‍රමාංක ටික අපි සටහන් කරගෙන යමු. මුලින්ම මේ හයිඩ්‍රජන්ට අදාළ වෙන කොටුවේ මම මෙන්න මෙතනින් පරමාණු ක්‍රමාංක කියන පටන් ගන්නවා. පරමාණු ක්‍රමාංක 2යි පරමාණු ක්‍රමාංක 3යි 4යි. එතකොට දැන් මෙතෙන්දී අපි දකින දේ තමයි පරමාණු ක්‍රමාංකයේ ආරෝහණය වන පිළිවෙලට ආවර්තාවක නිර්මාණය කිරීමට මූලික වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මුලින්ම සූදානම් වෙන්නේ පරමාණු ක්‍රමාංකයේ ආරෝහණය වෙන පිළිවෙල ඔබට පෙන්වා දෙන්න. 7යි 8යි 9යි 10 මෙතෙන් දෙනකොට ඔබ කවුරුත් දන්නවා නියොන්ගෙන් අවසන් වෙනවා. ඊළඟට ආපහු සෝඩියම්ගෙන් පටන් ගන්න 11 වෙනි එක 12 පරමාණු ක්‍රමාංක 12යි 13 14 පාලසිනියා පොස්පරස් කියන කවුරුත් දන්නවා 16 17 18 19 20 දැන් මෙතෙන්දි මම විශේෂයෙන් කියන දේ තමයි ඔබේ රසායන විද්‍යාව අවබෝධය අඩවීමට මූලිකම හේතුව ඔබේ පදනම මූලික පදනමක් මේ විෂය තුල නැතිකම. ඒ නිසා පළවෙනියෙන්ම කරන්න ඕන දේ තමයි සංකේත ඉගෙන ගන්න ඕනේ. පරමාණු ක්‍රමාංක 20වත් අඩු ගන්න මූලිකව පිළිවෙල දැනගන්න ඕන මූලද්‍රව්‍ය මොකක්ද කියන්නේ. පරමාණු ක්‍රමාංක 20ට අදාළ මූලද්‍රව්‍ය ටික දැනගන්න ඕන. බොහෝ ළමයි කරන්නේ කටපාඩම් කරන්නේ. මම කියන්නේ 10 11 ශ්‍රේණි වලට එන ළමයෙකුට කටපාඩම් කරලා හරි මූලද්‍රව්‍ය 20ක් මතක තියාගන්න ඉතා වැදගත්. මොකද හේතුව මේක විභාගයක් නිසා. පමණක් තොරතුරු ලබා ගන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවාද? නමුත් ඔබ විභාගයක් සඳහා සූදානම් වෙන ළමයෙක් නිසා ඒක අභියෝගයක් නිසා අභියෝගෙදී Taman ළඟ තමා සතුව තියෙන දේවල් විෂය කරුණු වඩා වැදගත් නිසා අඩු ගන්න මේ මූලධර්ම 20 පාඩම් කරගන්න ඕනේ. ඊළඟදී අපි බලමු එතෙන් ඉඳලා නිවැරදිව සංකේතය දාගෙන මූලධර්ම 20 ලියාගෙන යන්න. මම කොටුවේ මැදට භාවිතා කරන හයිඩ්‍රජන් හීලියම් lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon. දැන් මූලද්‍රව්‍යයක සංකේත ලියද්දී කැපිටල් අකුරු භාවිතා කරනවා වගේම දෙවනිය ලියන අකුර සිම්පල් අකුරක් ලෙස ලිවීමට අපි පුරුදු වෙලා තියෙනවා.
මෙතන ආපහු තුන්වෙනි ආවර්තය ආරම්භ කරනවා සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් phosphorus sulfur chlorine ආගන යන ආදී වශයෙන් අවසාන මෝල් ද්‍රව්‍ය දෙකක් අපිට හතරවෙනි ආවර්තයෙන් ඉතුරුලා තියෙන තිරස්පේලිය පොටෑසියම් සහ කැල්සියම් විදිහට අපිට ඒක වෙන් කරගන්න පුළුවන් නම් කරගන්න පුළුවන්. දැන් ආවර්තාවකේ අංග දෙකක් අපි සම්පූර්ණ කරගෙන තියෙනවා. පළවෙනි එක තමයි පරමාණු ක්‍රමාංක කියලා තියෙන්නේ. දෙවෙනි එක තමයි සංකේත වලින් අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා. තුන්වෙනි එක විදිහට අපි ඔබේ දැනුම නැවත තහවුරු වෙනත් එක්ක ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලියාගෙන යමු. මොකද නූතන ආවර්තාවක නිර්මාණයේදී ඊටාම වැදගත් සාධක දෙකක් සලකනවා. පළවෙනි සාධකය තමයි පරමාණු ක්‍රමාංකයේ ආරෝහණය වන පිළිවෙල. දෙවෙනි එක තමයි ඒ එක් එක් මූල ද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය පදනම් කරගෙන තමයි ආවර්තාවක නිර්මාණය වෙන්නේ. මෙහි මූලික ගෞරවය දිමිත්‍රි මෙන්ඩලීව් කියන රුසියානු ජාතිකයෙ හිමි කරගන්නේ. ඇත්තටම අපි එතුමන් තා ආදරයෙන් මතක් කරන්නේ මේ විශිෂ්ට නිර්මාණය නිසා. මේ විශිෂ්ට නිර්මාණය නිසා. මම මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ඉදිරිපත් කරනවා. ඉහළින් ලියන්න. කොටු ඉහළින් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 1යි. හීලියම් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 2යි. ලිතියම් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය වෙනකොට 2යි 1යි. බෙරිලියම් 2යි 2යි කියලා අපිට මේවා ලියන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලියන පහසු ක්‍රම මේකේ තියෙනවා. මම ඒකයි අර දිමිත්‍රි මෙන්ඩලීව් ගැන විශේෂයෙන් මතක් කරේ. එතුමන්ගේ අද දීපු මේ ආවර්තික වර්ගීකරණේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ගැන හරි පහසු ක්‍රමයක් තියෙනවා. පළවෙනි ආවර්තයේ තියෙනවා මූල ද්‍රව්‍ය දෙකක්. එතකොට මේ ඒ ඉලක්කම කියලා හිතාගන්න. ඊළඟ දෙවෙනි ආවර්තයේ පළවෙනියා මෙහා. එතකොට මෙයාට එනකොට මූල ද්‍රව්‍ය දෙකක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. මෙයා ඊළඟ ආවර්තයේ පළවෙනියා. දැන් බලන්නකෝ මෙයාගේ මූල ද්‍රව්‍ය දෙකයි පළවෙනි පේළියේ ඊළඟ පේළියේ මෙයා දෙවෙනියා. එතකොට ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලියන්න ඕනම කෙනෙකුට පහසු ක්‍රමයක් වෙනවා මේක. පළවෙනි පේළියේ 2යි ඊළඟ පේළියේ 3වෙනියා. පළවෙනි පේළියේ 2යි මූල ද්‍රව්‍ය ඊළඟ පේළියේ 4වෙනි මූල ද්‍රව්‍ය මේ. අන්න ඒ විදිහට 2යි 5යි 2යි 6යි 2යි 7යි 2යි 8යි. ඔබ දන්නවා ඒක උච්ච වායු වින්‍යාසයක් බව. මේ උච්ච වායු වින්‍යාසය කිව්වහම එයාගේ පළවෙනි ආවර්තය නෙවෙයි දෙවෙනි ආවර්තයේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නියෝන්ගේ සම්පූර්ණ වෙලා තියෙනවා. උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නියෝන්ගේ සම්පූර්ණ වෙලා තියෙනවා. මෙතන විශේෂත්වය මොකක්ද? යම් මූල ද්‍රව්‍යයක් ආවර්තාවකගේ කාණ්ඩගත කරන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බලාගෙන. ඒත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ක් වුණොත් යා කාණ්ඩාංකය 8ක් වෙනවා. මෙතෙන්දී හැබැයි හීලියම්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන 2යි 8 වෙනි කාණ්ඩයට ගෙනල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි අර උච්ච වායු වින්‍යාසය හීලියම් අත් කරගත්ත නිසා. පළවෙනි ශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දරන නිසා ඒ උච්ච වායුවක් වෙනවා. නිසා ඉලෙක්ට්‍රෝන ගාන අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන නොසලකා එයා 8 වෙනි කාණ්ඩයට ගෙනලා තියෙන බව ඔබ පේනවා. මේවා ප්‍රශ්න වලට හදන්න පුළුවන් තැන්. ඒ නිසා අපි ඉගෙන ගන්න ගමන් අන්නේ විශේෂ දේවල් සටහන් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඊළඟට බලන්න මේ 8 වෙනි කාණ්ඩයයි මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි නිවැරදි. උච්ච වායු වින්‍යාසය ස්ථායි වින්‍යාසයක් අත් කර ගැනීම කියන ලක්ෂණ එතන පේනවා. බලමු අපි ඊළඟ ආවර්තය කියලා තුන්වෙනි 1 2 තුන්වෙනි ආවර්තය කියලා බලමු. තුන්වෙනි ආවර්තයට ගියාම මේ පේළියේ මූල ද්‍රව්‍ය 2යි අනුමෝලිව්වා. ඊළඟ පේළියේ මූල ද්‍රව්‍ය 8ක් තියෙනවා 8යි. ඊළඟ පේළියේ තුන්වෙනි පේළියේ
මෙයා තමයි පළවෙනියා. අපි ඊළඟ කෙනා බලමු මැග්නීසියම්. පළවෙනි පේළියේ මූලද්‍රව්‍ය 2යි. ඊළඟ පේළියේ මූලද්‍රව්‍ය 8ක් පසු කරගෙන මෙතෙන්ට එන්නේ. ඊළඟ පේළියේ තුන්වෙනි ආවර්තනයකට මෙයා තමයි දෙවෙනියා. ඊළඟ බලන්න 2යි 8යි 3යි නේද? 2යි 8යි 3යි. ඊළඟ කෙනා බලන්න 2යි 8යි මේ කීවෙනියද? 4 වෙනියා. 2යි 8යි 4යි. ওই විදිහට ලේසියෙන්ම ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලියන්නත් මේ තුලින් අපිට හුරු වෙන්න පුළුවන්කම තියෙනවා. 2යි 8යි 5යි ફોස්ෆරස්, 2යි 8යි 6යි සල්ෆර්, 2යි 8යි 7යි ක්ලෝරින්, 2යි 8යි 8යි අන්නනික උච්ච වායුව. ඒතර ඒකෙදි 8 වෙනි කාණ්ඩෙට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙච්ච අය දාලා තිනවා. නමුත් මෙතෙන්දි විතරක් මතක තියාගන්න විශේෂ දේ තමයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නොසලකා මෙයාව කාණ්ඩාංකය 8ට ගෙනල්ලා තියෙන්නේ. එයා උච්ච වායුවක් වෙච්ච නිසා. ඒ විශේෂ තැන. ඊළඟ පොටෑසියම් 2යි 8යි 8යි 1යි 2යි 8යි 8යි 2යි යනාදී වශයෙන් අපිට පුළුවන් මේ කට්ටියගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාස සම්පූර්ණ කරන්න. අපි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය සම්පූර්ණ කරලා ඉවරයි. දැන් අපි කාණ්ඩාංකය කියන එක බලමු. කාණ්ඩය කියන්නේ ළමයිනි මේ සිරස් පේළි. මේවා සිරස් පේළි කාණ්ඩ. ආවර්ත වගුවක සිරස් පේළියේ කාණ්ඩයක් සලකනවා. ඒතර ඔබට සීමා වෙච්ච මේ කුඩා ආවර්තිකතා වගුවේ කාණ්ඩ 8යි තියෙන්නේ. සිරස් පේළි 8යි තියෙන්නේ. එතකොට සිරස් පේළි 8 විශේෂයක් තියෙන මොකද්ද? කාණ්ඩාංකයේ රෝම ඉලක්කමෙන් දක්වන්නේ. කාණ්ඩාංකයේ රෝම ඉලක්කමෙන් දක්වන්නේ. අපි එක කාණ්ඩයක් අරගෙන බලමු. තුන්වෙනි කාණ්ඩය සිරස් පේළිය 3. පළවෙනි සිරස් පේළිය 2 3. තුන්වෙනි සිරස් පේළිය. යම් මූලද්‍රව්‍යයක් පවතින කාණ්ඩාංකයේ තීරණය කරන්නේ එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව. ඒ නිසා බෝරෝන් මූලද්‍රව්‍යයේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. ඇලුමිනියම් මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. මේ නිසා මේ දෙන්නම තුන්වන සිරස් පේළියට ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ යම් මූලද්‍රව්‍යයක් පැවතිය යුතු කාණ්ඩාංකයේ තීරණය කරන්නේ එම මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව. ඒ වගේම බලමු අපි ආවර්තය. ආවර්තය කියන්නේ ආවර්තා වගුවේ තිරස් පේළි. ඒත් මේ මූලද්‍රව්‍ය ඉස්ස පදනම් වුණොත් ආවර්ත තියෙන 1යි 2යි 3යි 4යි. ආවර්ත 4යි. තිරස් පේළි 4යි. යම් මූලද්‍රව්‍යයක් පැවතිය යුතු තිරස් පේළිය මොකක්ද කියන එක තීරණය කරන්නේ. බලමු. එක ශක්ති මට්ටමයි පළවෙනි තිරස් පේළිය. ශක්ති මට්ටම් දෙකක ඉලෙක්ට්‍රෝන තියෙනවා දෙවෙනි තිරස් පේළිය. ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ නිසා තුන්වෙනි තිරස් පේළිය කියලා කියන්නේ තුන්වෙනි ආවර්තය. මේ පොටෑසියම් මූලද්‍රව්‍ය පරමාණුවක ශක්ති මට්ටම් 1යි 2යි 3යි 4ක ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා කියන්නේ එයා ඇතුළත් කරන්න ඕනේ මේ ආවර්තාවගේ 4 වන තිරස් පේළියවත් 4 වන ආවර්තය. ඊළඟට අපි බලමු ආවර්තතා නියමය කියන්නේ මොකක්ද කියන එක. ආවර්තතා නියමය කියලා කියන්නේ නූතන ආවර්තාවක නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වෙච්ච කරුණ. සාමාන්‍යයෙන් අපි ආරම්භ කරේම පරමාණු ක්‍රමාංකයේ ආරෝහණය වන පිළිවෙලට. මූලද්‍රව්‍ය සකස් කරගත්තයින් පස්සේ කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පසුව මෙතන 8ක්. මෙතන කෙලවරේ ඉඳලා මෙතෙන්ට මූලද්‍රව්‍ය 8ක් තියෙනවා. කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පසුව සමාන ගුණ ඇති මූලද්‍රව්‍ය යලි යලිත් හමු වෙනවා. දැන් මම ඒක උදාහරණයක් පෙන්නන්නම්. කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පසුව කියන මූලද්‍රව්‍ය 8කට පස්සේ මූලද්‍රව්‍ය 8කට පස්සේ නැවතත් නැත්නම් යලි යලිත් එවැනිම මූලද්‍රව්‍ය හමු වෙනවා. දැන් උදාහරණයක් තව එකකින් පටන් ගන්න. මම මෙන්න මේ මූලද්‍රව්‍යයට කතිරයක් ගන්නවා. මේ සියල්ලම තියලා තියෙන පරමාණු ක්‍රමාංකයේ ආරෝහණය වෙන පිළිවෙලට.
ඒකට ආරෝහණය වෙන පිළිවෙලට මූලද්‍රව්‍ය සකස් කරලා කිසියම් මූලද්‍රව්‍ය පරාසයකට පස්සේ දැන් අපි කියන මූලද්‍රව්‍ය 8කට පස්සේ මෙන්න මෙයා අත්තරින් අපි ලකුණු කරගත්ත මූලද්‍රව්‍ය අත්තරින් 1 2 3 4 5 6 7යි 8 වෙනි කියන බලන්න ආයි එවැනිම ගුණ තියෙන මූලද්‍රව්‍යයක් අපිට හමු වෙනවා සමාන ගුණ තියෙන මූලද්‍රව්‍ය යලිත් හමු වෙනව නම් ඒක තමයි ආවර්තිතා නියමය කියලා කියන්නේ. එතකොට දැන් මොකද්ද මෙතන තියෙන සමාන ගුණ? අවසාන ශක්ති මට්ටමේ එකක් තියෙනවා ලිතියම. අපි සමාන අන්තරයක් ගිහිල්ලා හොයාගත්ත අනික් මූලද්‍රව්‍යයත් ඒ වගේම 8ක් තියෙන අවසාන ශක්ති මට්ටමේ එකක් තියෙන මූලද්‍රව්‍ය. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙන මූලද්‍රව්‍ය. නැවතත් අපි මේ වැඩේ කරලා බලමු. යලි සමාන ගුණ ඇති මූලද්‍රව්‍ය හමුවේ. මෙන් 1 2 3 4 5 6 7 8යි 8 වෙනි මූලද්‍රව්‍ය නැවතත් අපිට හමු වෙනවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් බැගින් වෙන. ඉතින් එහෙමනම් අපි ආවර්තා නියමය කියලා කියන්නේ ආවර්තා වගුව නිර්මාණය කිරීමේ මූලික පදනම. ඊළඟට බලමු මේ ආවර්තා වගුව ඉගෙන ගත්තාම අපිට තියෙන වාසි. අපිට ආවර්තා වගුව ඉගෙන ගත්තාම වාසි තියෙන විශාල වශයෙන්. එකක් තමයි මෙහෙම ආවර්තා වගුව දිහා බැලුවම ඔබේ වම් පැත්තේ තියෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඔබේ දකුණු පැත්ත අලෝහ මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්. ඒ වගේම දකුණු පැත්තේ කෙළවරේ 8 වෙනි කාණ්ඩේ උච්ච වායු මූලද්‍රව්‍ය පිළිදෙන. එහෙමනම් මූලද්‍රව්‍යවල ගුණ හඳුනා ගැනීමේදී ආවර්තා වගුව භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි බලමු මෙන්න මේ විදිහට ලෝහ අලෝහ උච්ච වායු විතරයිද මේ ආවර්තා වගුවේ තියෙන්නේ නෑ ඊට අමතරව තියෙනවා මෙන්න මේ වගේ ලෝහාලෝහ උදාහරණයක් විදිහට මම මෙන්න මේ කොටු කරන ආකාරය බලන්න. ඒක පඩිපෙළක් ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ආවර්තා වගුව හරහා යන පඩිපෙළක් ආකාරයට ලෝහාලෝහ මූලද්‍රව්‍ය ටික වෙන් කරලා පෙන්නන්න. ඒතර එහෙමනම් බෝරෝන් සිලිකන් කියලා කියන්නේ මෙන්න මේ කියන ලෝහාලෝහ මූලද්‍රව්‍ය. දැන් මම නැවතත් කියනවාට අපේ ආවර්තා වගුවේ මේ වම් පැත්තේ ලෝහ මූලද්‍රව්‍යත් දකුණු පැත්තේ අලෝහ මූලද්‍රව්‍යත් දකුණු පස කෙළවරේම උච්ච වායු මූලද්‍රව්‍යත් මේ පඩිපෙළක ආකාරයෙන් අපිට පෙන්눔 කරන්නේ හැමදෙස්සෙම ලෝහාලෝහ මූලද්‍රව්‍ය පෙළක්. අපි ඒක මේ ආවර්තා වගුවේ දීර්ඝාකාරයට යනකොට මේක හරි අපූර්ව සිද්ධි තියෙනවා. අපි මේ දීර්ඝාකාරයට පොඩ්ඩකින් බලමු. දැන් මේ ලෝහ ටික අපි මේ පැත්තට එනකොට ලෝහ ගුණ වැඩි වෙන පැත්ත. මෙන්න මේ මම ඊතලයකින් පෙන්නන්නේ ප්‍රබල ලෝහ පැවතින ප්‍රතිශාල. ඒ කියන්නේ 3 2 1 කාණ්ඩ දක්වා යනකොට ප්‍රබල ලෝහ හමු වෙනවා. සෝඩියම් ල පොටෑසියම් ල කියන්නේ ප්‍රබල ලෝහ. ඒනොත් පහළට යද්දී ලෝහයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. එහෙමනම් මම කියනවා ලෝහවල ප්‍රබලතාවය වැඩි වෙන්නේ මේ පිළිවෙලට. ආවර්තා වගුවක වමට යන්න වමෙන් පහළට යන්න එතකොට ඔබට මේ ප්‍රබල මූලද්‍රව්‍ය හමු වෙයි. සෝඩියම් පොටෑසියම් වගේ හමු වෙන්නේ ඔන්න ඔය රටාවට යනකොට. එහෙමනම් මේකේ විරුද්ධ පැත්තට අපි යමු අලෝහ ප්‍රබලම අලෝහ සොයාගෙන. දකුණු පැත්තට යන්න. දකුණු පැත්තට ගිහිල්ලා ආයෙ ඉහළට ගමන් කරන්න. බලන්න මේ රේඛාවල විරුද්ධ පැත්තට නේද අපි ගියේ. නේ? ඒත් අපි ගියේ දකුණට ගිහිල්ලා ඉහළට ගියා ප්‍රබලම ලෝහය සොයාගෙන මෙහාට යන්නේ නැත්තේ උච්ච වායු නිසා මෙතනින් අපි උඩට යනවා මෙන්න ප්‍රබලම ලෝහ. ඒ කියන්නේ ෆ්ලෝරින්, ඔක්සිජන් වගේ මෙන්න මේ කෙළවරට යොමු වෙනකොට ප්‍රබලම අලෝහ ටික අපිට ලැබෙනවා. ප්‍රබලම අලෝහ ආවර්තා වගුවේ දකුණු පස ඉහළට යද්දී ප්‍රබලම අලෝහ සොයා ගන්න පුළුවන් වෙන අලෝහ මූලද්‍රව්‍ය හමු වෙන ආකාරය. අලෝහ ගුණයේ විචලනය වෙන විදිය. ආවර්තා වගුව භාවිතා කළා ලෝහ අලෝහ ලෝහාලෝහ සහ උච්ච වායු මූලද්‍රව්‍ය හඳුනා ගැනීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඊළඟට අපි විද්‍යුත් ඍණතාව විචලන වෙන හැටි බලමු. විද්‍යුත් ඍණතාවයේ යම් රටාවකට විචලනය වෙන්නේ. ඒත් විද්‍යුත් ඍණතාවය කියන්නේ බලමු විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකක්ද කියන එක. විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුවක්
තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයෝජ බන්ධනය වලින් බැඳෙනකොට ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තම පරමාණු වෙතට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවට කියනවා අපි විද්‍යුත් ඍණතාවය කියලා. ඒතර විද්‍යුත් ඍණතාවය මේ මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස් වෙන ආකාරය පෝලින් පරිමාණය අනුව අපිට කියා දෙනවා. එතකොට මම මේ එක ආවර්තයක මේ පෝලින් පරිමාණයට අදාළ ඉලක්ක ලියාගෙන යනවා. අදාළ පරිමාණය මම ලියාගෙන යනවා. එතකොට ලිතියම් මූලද්‍රව්‍ය ගත්තොත් මෙයාගේ පෝලින් පරිමාණය 1යි කියලා ගත්තොත් 1.5යි. මේ මූලද්‍රව්‍ය 2යි 2.5යි 3යි 3.5යි 4යි. ඒතර ඔබට පේනවා දෙවන ආවර්තයේ ෆ්ලෝරින් දක්වා මම විද්‍යුත් ඍණතාවය විචලන වෙන ආකාරය පෙන්වනවා. ඍණතාවය කියලා කියන්නේ අලෝහ පැත්තට නැඹුරු වෙච්ච ගති ගුණයක්. ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන ගති ගුණයක්. එතකොට ඒ වැඩි වෙන්නේ ප්‍රබලම අලෝහයට යනකොට. හැබැයි මතක තියාගන්න ඕන උච්ච වායු වල විද්‍යුත් ඍණතාවය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ උච්ච වායු වල විද්‍යුත් ඍණතාවය ප්‍රකාශ කරන්නේ නැත්නම් අපි ඔතනින් ওই ක්‍රියාවලිය මෙතන කෙලවරින් නතර කරනවා. දැන් විද්‍යුත් ඍණතාවය අපිට ප්‍රස්ථාරගත කරොත් මම ප්‍රස්ථාරයක් මෙන්න මේ වගේ නිර්මාණය කරගත්ත පරමාණු ක්‍රමාංකය y අක්ෂයට ලැබෙන විදිහට x අක්ෂයට පරමාණු ක්‍රමාංක x අක්ෂයටත් විද්‍යුත් ඍණතාවය y අක්ෂයට ලැබෙන ආකාරයට මම ප්‍රස්ථාරයක් වේලාසෙන් නිර්මාණය කරගත්තා. ඒතර මේ අගයන් අපි මෙහි සටහන් කරොත් මෙන්න මේ ආවර්තයේ අදාළ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවයේ හැසිරෙන ආකාරය මම මේ සටහන් කරගෙන යනවා. බලන්න ලිතියම් වල විද්‍යුත් ඍණතාවය 1යි නම් මම පටන් ගන්නෙ ලිතියම් වල විද්‍යුත් ඍණතාවය මෙතන ලිතියම් කියලා ගත්තොත් ලිතියම් වල විද්‍යුත් ඍණතාවය 1යි. ඊළඟට බෙරිලියම් වල මෙතන බෙරිලියම් වල විද්‍යුත් ඍණතාවය 1.5යි. බෝරෝන් විද්‍යුත් ඍණතාවය 2යි. කාබන් විද්‍යුත් ඍණතාවය 2.5යි. නයිට්‍රජන් විද්‍යුත් ඍණතාවය 3යි. ඔක්සිජන් විද්‍යුත් ඍණතාවය 3.5යි. ෆ්ලෝරින් විද්‍යුත් ඍණතාවය 4යි. උපරිමාගයට යනවා. ඒත් අපිට පුළුවන් මෙම ප්‍රස්ථාර නිර්මාණය කරන්න මෙන්න මේ විදිහට. ප්‍රස්ථාර නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. විද්‍යුත් ඍණතා ප්‍රස්ථාරය. ඒක ක්‍රමයෙන් ඉහළට යන ප්‍රස්ථාරය නිර්මාණය වෙන ක්‍රමිකව වැඩි වෙන රටාවක් වෙන්නුම් කරනවා. විද්‍යුත් ඍණතාවයේ වැඩි වෙන ආකාරය. ඊළඟට බලමු අයනීකරණ ශක්තිය. මේ ආවර්තාවකගේ මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය විචලන වෙන ආකාරය. මොකක්ද අයනීකරණ ශක්තිය කියලා කියන්නේ? අයනීකරණ ශක්තිය කියන්නේ මම පැහැදිලි කරන්නම්. යම් මූලද්‍රව්‍යයක වායුමය අවස්ථාවේ පවතින තැනින් තමයි අපි අයනීකරණ ශක්තිය විග්‍රහ කරන්න පටන් ගන්නෙ. වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධනායනයක් බවට පත් කර ගැනීමට සැපිය යුතු අවම ශක්තිය තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. එතකොට එම ප්‍රථම අයනීකරණ ශක්තිය විචලනය ආවර්තයක වමෙන් ඉඳලා දකුණට යනකොට ඒක හරිය අපූර්ව රටාවක් වෙනවා. ඒ රටාව මම මෙන්න මෙහෙම පෙන්නුවා. පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩය ආපහු තුන්වෙනි කාණ්ඩයට එනකොට ඒක පොඩක් අඩු වෙනවා. ආයේ 4 5 කාණ්ඩ වෙනකොට නැවතත් අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. විශේෂයෙන් මතක තියාගන්න 6 වෙනි කාණ්ඩය ආය අඩු වෙනවා. 7 8 දක්වා යනකොට නැවතත් අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. මේ රටාව ආවර්තය අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ලිතියම්ගේ ආවර්තය ගත්තත් මේ රටාවමයි. සෝඩියම්ගේ ආවර්තය ගත්තත් මේ රටාවමයි. එතන දැන් මම ඊට අමතරව දැන් ලිතියම්ගේ ආවර්තයට නම් මේ ඇන්දේ අයනීකරණ ශක්තිය මම ලියන්නම්. ඒක ලියන්නේ මෙන්න මේ ආකාරයට. එතන ලියන්නම් පළවෙනි කාණ්ඩේ ලිතියම්
එයාගේ අයනීකරණ ශක්තිය මෙතන පිහිටියා නම් බෙරිලියම් මෙතෙන් බෝරෝන්ගේ අඩු වෙනවා. හොඳට මතක තියාගන්න අයනීකරණ ශක්තිය ආවර්තයේ තුන්වෙනි කාණ්ඩෙදී අඩු වෙනවා. බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් වල ආය අඩු වෙනවා. 6 වෙනි කාණ්ඩෙදී අඩු වෙනවා. 3ේදී සහ 6ේදී පුංචි අඩුවීමක් නිරූපණය කරනවා. ඊට පස්සේ 7 වෙනි කාණ්ඩෙදී අපි මෙතෙන්ට ලියමු ෆ්ලෝරින් සහ අවසාන නියම. ආවර්තයක අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ 8 වෙනි කාණ්ඩයේ උච්ච වායු බව පැහැදිලි. ඒතකොට තව තියෙනවා මේ ආයි 1 2 කියන්නේ. ආයි 1 2 කියන්නේ ඊළඟ ආවර්තයටත් මම අරගෙන ගිහින්. මේ නියෝන්ගෙන් අවසන් වුණාන් පස්සේ ආපහු මේ තියෙන්නේ. පළවෙනි කාණ්ඩයේ මෙතන ආයි දෙවෙනි කාණ්ඩේ පරමාණු ක්‍රමාංකයේ ක්‍රමයෙන් තව වැඩි වේගකින් යනවා ඉස්සරහට. එහෙමනම් ඒ කට්ටිය කොහොමද මේ රටාව හදාගන්නේ? හොඳට මතක තියාගන්න මේ කාණ්ඩේ පළවෙනි මේ ආවර්තයේ පළවෙනි කාණ්ඩේ අයනීකරණ ශක්තියට වඩා ඊළඟ ආවර්තය මෙන්න මේ ආවර්තයට වඩා මේ ආවර්තයට යනකොට ප්‍රථම අයනීකරණ ශක්තිය මේ අගයට වඩා අඩුවෙන් ආරම්භ කරන්න ඕන. කාණ්ඩයක් දිගේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. එහෙමනම් ලිතියම්, සෝඩියම් වගේ වෙනකොට මේ මට්ටමට වඩා මේ මට්ටම අඩු කරන්න ඕන. ඒ වගේම එහෙම වුණා නම් ඊළඟ කාණ්ඩේ ඒ ලක්ෂණය දිගින් දිගට යනවා. දිගින් දිගට යනවා. එහෙමනම් මම මේ මට්ටමට වඩා එයාගේ අයනීකරණ ශක්තිය අඩු කරනවා. මේ දෙවෙනි කාණ්ඩේ මෙතන දෙවෙනි කාණ්ඩට වඩා අඩු කරනවා. එහෙමනම් මට පුළුවන් මේ ප්‍රස්ථාරකව දීර්ඝ කරන්න. මෙන්න මම අයනීකරණ ශක්ති ප්‍රස්ථාරේ ඊළඟ ආවර්ත දක්වා දීර්ඝ කරොත් ওই විදිහට මට අඳින්න පුළුවන්. මෙහෙම දැන් ওই රටාවම තමයි අඩු වෙවි මේ රටාවම කොහොම අපිට යා කරගන්න පුළුවන්. දිගින් දිගට ආවර්තයෙන් ආවර්ත සම්බන්ධ කරමින් මූලද්‍රව්‍ය 20ට ඔබ පාසලේදී මෙවැනි අයනීකරණ ශක්ති ප්‍රස්ථාර ඇඳලා ඇති. අපි ඊළඟට බලමු ආවර්ත වගුවේ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික ගුණ. ඒක හරි අපූර්ව දෙයක්. මම ඒක කියන්නම් කෙටියෙන්. දැන් උදාහරණයක් විදිහට අපි ගනිමු තුන්වෙනි ආවර්තය. තුන්වෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ ඉන්න සෝඩියම්ගේ ඔක්සයිඩ් සෝඩියම් ඔක්සයිඩ් Na2O. ඒක භාෂ්මික ඔක්සයිඩයක්. මැග්නීසියම් ඔක්සයිඩ් MgO. ඒක දුබල භාෂ්මිකයි. භාෂ්මික බව අඩු වෙනවා. ලෝහ ගුණය අඩු වෙන්න යම් ආකාරද භාෂ්මික බවත් ඒකම අඩු වෙනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් එක Al2O3 කියන හොඳට මතක තියාගන්න උභයගුණී ලෝහ ඔක්සයිඩයක්. උභයගුණී ඔක්සයිඩයක්. ඒ උභයගුණී ඔක්සයිඩ් වෙන හේතුව මේ පැත්ත භාෂ්මික ඔක්සයිඩ් මේ පැත්ත ආම්ලික ඔක්සයිඩ් මැද තියෙනකොට ගුණ දෙකම අතරමැදියක් වෙනලා මෙයා ඇලුමිනියම් ඔක්සයිඩ් එක උභයගුණී ඔක්සයිඩයක් බවට පත් වෙනවා. මේක මතක තියාගන්න හොඳයි. උභයගුණී ඔක්සයිඩ්. මේ පැත්තට එනකොට සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේකෝ. ආම්ලික ඔක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් ආම්ලික ඔක්සයිඩ්. දැන් ඔබට තව දෙයක් පෙන්වන්න කරන්න පුළුවන්. අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. ඔබට අයනු කියවෙන වතාවක් බලන්න. අයන්න. අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. ඔතනින් මතක තියාගන්න. අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. ඒක නිසා අලෝහ ඔක්සයිඩ් ආම්ලික නම් ලෝහ ඔක්සයිඩ් කොහොමද භාෂ්මික වෙන්න ඕන. දැන් මේ විදිහට අපිට මේකේ ආවර්තවගේ ආවර්තයක වම් පැත්තේ භාෂ්මික ඔක්සයිඩ් වම් පැත්තේ කෙළවරේම ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ් දකුණු පැත්තේ ආම්ලික ඔක්සයිඩ් මැද හරියට වෙද්දී උභයගුණී ඔක්සයිඩ් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මම විශේෂයෙන් ඔබට මතක් කරනවා මෙන්න මේ වගේ වැඩිදුර කරුණක්. ඒ වැඩිදුර කරුණ තමයි මේ ආවර්තය වගේ දීර්ඝාකාරයි. ඔබට පුළුවන් ද හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ප්‍රැන්සියම් වගේ කොටස් කියන්න. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම්, රේඩියම් වගේ කියන්නේ. දැන් මේ පැත්තේ කෙලවරෙන් ගත්තොත් හීලියම්, නියොන්, ආගන්, ක්‍රිප්ටන්, සිනෝන්, රෙඩෝන් වගේ කියන්නේ.
එහෙම නැත්නම් ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, ඇස්ටටින් වගේ කියන්නේ. ඒතර ඔබ නිමාඩු කාලය තුල අමතරව මීට අමතරව දේවල් සොයන්න පුරුදු වෙන්න. හැමතිස්සෙම මූලද්‍රව්‍ය වල ගුණ පෙළ පොත ආශ්‍රයෙන් වෙනයන් ක්‍රමස්යෙන් මේ මූලද්‍රව්‍ය වල ගුණ සොයා ගැනීමට වෙහෙසෙන්න ඒක විනෝදාංශයක් කරගන්න. ඒතර එහෙම වුණොත් ඔබ නිමාඩු කාලය අර්ථවත් කරගන්න පුළුවන් වෙනවා. මම ඊළඟ පාඩම විදියට සූදානම් කරන්නේ ඔබට මේ කියාපු විෂය කරුණු ටික ප්‍රශ්න පත්‍රයක් විදියට ප්‍රශ්නාවලියක් කොහොමද ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ අන්න පුනරීක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ඊළඟ පාඩමට සහභාගී වෙන්නට පෙර ඔබ නැවතත් පෙළ පොත භාවිතා කළ මම මේ කියා දීපු කොටස් තවදුරටත් සනාථ කරගෙන සූදානම් වෙන්න ආවර්තා වගුව පාඩමේ පුනරීක්ෂණ ප්‍රශ්න මාලාව සඳහා මම ඊළඟ පාඩමෙන් සූදානම් වෙන්නේ ආවර්තා වගුවේ පුනරීක්ෂණ ප්‍රශ්න මාලාව ඔබට ඉදිරිපත් කරන්න. ඒක නිසා ඔබ විශේෂයෙන් සන්නද්ධ වෙලා ඉන්න. හැමතිස්සෙම බලන්න මේ මූලද්‍රව්‍ය 20වත් කටපාඩමේ කියන්න පුළුවන්ද කියලා බලන්න. විශේෂයෙන් උඟක් ළමයින්ගේ සිදුවන මේ රසායන විද්‍යාවේ සිදුවන අතපසුවීම් ඔබෙන් සිදු නොවන විදියට විෂය කරුණු පෙළ ගස්ස ගන්න මේ නිමාඩු අවස්ථාවේ පුළුවන් තරම් උත්සාහ ගන්න. ඉල්ලීමක් කරමින් අද පාඩමේ වැඩ අවසන් කරනවා. මම නැවතත් ඔබ හමු වෙන්නේ ආවර්තා වගුවේ පුනරීක්ෂණ අභ්‍යාස තුලින්.